ආයිබෝවන් අපොස උසස් පෙළ අධ්‍යයනය කරන දරුදැරියන්ගේ දැනීම වර්ධනය කිරීම උදෙසා අනුගමනය කරන රූපවාහිනී වැඩසටහනක තවත් එක්තරා අවස්ථාවක් තමයි අපි මේ ආරම්භ කරන්න උත්සාහ ගන්නේ. විශේෂයෙන්ම භූගෝල විද්‍යාව හා සම්බන්ධ වෙන සිතියම් විද්‍යාව හා සම්බන්ධිත තවත් වැඩසටහනක් මෙහෙවන්න අපි උත්සාහ ගන්නේ. විශේෂයෙන්ම මේ වැඩසටහන නැත්තම් මේ සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර ආතුව මා කැමති ඔබගේ අවධානය යොමු කරන්න මේ විෂයේ නිපුණතාව නැත්නම් මේ සාකච්ඡාව තුලින් බලාපොරොත්තු වන්නා වූ නිපුණතාව කොයි වගේ එකක්ද කියන එක. ඒ අනුව ඔබට පේනවා දත්ත සහ තොරතුරු විශ්ලේෂණය කිරීම අර්ථ නිරූපණය හා ඉදිරිපත් කිරීම සඳහා සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම සහ ප්‍රස්තාරික ක්‍රම භාවිතා කරන ආකාරය කොයි විදිහටද කියන එක තමයි අපි මෙහිදී සාකච්ඡා කරන්න උත්සාහ ගන්නේ. ඒ වගේම මා කැමති ඔබට තව දුරටත් පෙන්වන්න මේ නිපුණතා මට්ටම මොන වගේ නිපුණතා මට්ටමක්ද අපි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ කියන එක. දත්ත විශ්ලේෂණය සඳහා සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප යොදා ගැනීම තමයි මෙහිදී නිපුණතා මට්ටම වශයෙන් අපි සැලකන්නේ. ඉගෙනුම් ඵල වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා සිතියම් විද්‍යාත්මක ක්‍රම ඇසුරින් දත්ත විශ්ලේෂණය සහ විවරණය කරන ආකාරය පිළිබඳ ඔබට දැනුවත් අවබෝධයක් ලැබෙයි කියන එක. අන්තර්ගතය. මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් කෙරෙහි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප දෙකක් අධ්‍යයනය ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි මේ සම සංඛ්‍යා සිතියම්. දෙවෙනි එක තමයි රේඛාංකිත සිතියම්. මම හිතන්නේ ඔබ ශිෂ්‍යෝ බොහොම දෙනෙක් මේ ගැන පොඩ්ඩක් දැනුවත්කමක් තිබෙනවා. නමුත් ඒ දැනීම වඩාත් යහපත් ආකාරයෙන් වඩාත් නිවැරදි ආකාරයෙන් ඉදිරිපත් කරන ආකාරය තමයි මම අද දවසේ කතා කරන්න උත්සාහ ගන්නේ. සංඛ්‍යාත්මක සිතියම්. ඔබ සිතියම් පිළිබඳ තරමක් අවබෝධයක් තිබෙනවා. ඔබ සිතියම් පිළිබඳ දැනීමක් අවබෝධයක් තිබෙන බව මම හොඳටම දන්නවා. ඔබ ගාව තියෙනවා මේ මානසික සිතියමක් කියන එකක්. අපි හැම කෙනෙක් ගාම තිබෙනවා. ඒ නිසා සිතියම් විද්‍යාව කියන්නේ කාටවත් අලුත් දෙයක් නෙමෙයි. කාටවත් අලුත් දෙයක් නෙමෙයි. ශිෂ්‍ය වශයෙන්ුත් වැඩිහිටියන් වශයෙන්ුත් අපි සියලු දෙනා මේ මානසික සිතියම මේ සිතියම ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මා ඉතා පුළුල් වශයෙන් ඉතා පුළුල් පදනමකට කියලා මේ සිතියම කියන එක කොටස් දෙකකට බෙදා දක්වන්න කැමතියි. පුළුල් වශයෙන් පුළුල් පදනමක ඉඳලා සිතියම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එකට අපි කියනවා භූ ලක්ෂණ සිතියම්. දෙවෙනි කොටසට අපි කියනවා තේමා සිතියම්. භූ ලක්ෂණ සිතියම් අපි ටොපෝග්‍රැෆික් මැප්ස් කියලා කියනවා. මේ තේමා සිතියම් අපි තිමැටික් මැප්ස් වශයෙන් හඳුන්වනවා. භූ ලක්ෂණ සිතියම්. ඔබ දන්නවා මේක. ඔබ දැකලා තිබෙනවා. හැබැයි මේ භූ ලක්ෂණ සිතියම් ඔබ දන්නවා අපිට අඟලේ සිතියම නැත්නම් අපි 1 inch map කියලා කියපු එක. මේක අපි දැක සීරීස් එකක් වශයෙන් තමයි ලැබෙන්නේ. ඒ වගේම අපිට දෙවනුවට ඊට පසු කාලය වල ලැබුණා මේ මෙට්‍රික් සිතියම් නැත්නම් 1.50 සිතියම. මේ දෙකම අපි දැක්කා මේ භූ ලක්ෂණ සිතියම් සීරීස් දෙකක් වශයෙන් තමයි ලැබුණේ. හොඳට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ භූ ලක්ෂණ සිතියමක යථා ලෝකයේ තිබෙන සියලුම දේවල් එකවර කඩදාසිය මත නිරූපණය කරන්න උත්සාහ ගත්තා. ඔබ දැක්ක භූ ලක්ෂණ සිතියමක ගංගාවල් තිබෙනවා. ඔබ දැක්ක භූ ලක්ෂණ සිතියමක මාර්ග පද්ධතිය තිබෙනවා. ඔබ දැක්ක භූ ලක්ෂණ සිතියමක සමෝච්ච රේඛා ආශ්‍රයෙන් උන්නතාංශය නිරූපණය කරනවා. ඔබ දැක්ක භූ ලක්ෂණ සිතියමක ජනාවාස නිරූපණය කරනවා. මේ නිසා පේනවා භූමියේ තිබෙනා සියලුම ලක්ෂණ ඒ ආකාරයෙන්ම කඩදාසියක් මත නිරූපණය කිරීම තමයි භූ ලක්ෂණ සිතියමක් තුලින් කරන්නේ. all in one. සියලුම දේවල් එකම කඩදාසියක් මත නිරූපණය කළා. මේ නිසා මේවට භූ ලක්ෂණ සිතියම කියලා කිව්වා. ඒ අනුව ඔබට පේනවා මේ භූ ලක්ෂණ සිතියමක් තුල තීම්ස් ගණනාවක් තිබෙනවා. ජනාවාස තිබෙනවා, ජලවාන රේඛා තිබෙනවා, මාර්ග පද්ධතිය තිබෙනවා සහ භූමි පරිභෝගය. තීම්ස් ගණනාවයි. නමුත් අපි ආවොත් මේ තේමා සිතියම් වලට, තිමැටික් මැප්ස් වලට ඒ තුල අන්තර්ගත වන්නේ සෑම විටම එකම තීමයක් පමණයි. තේමා සිතියම් කියන නම ලැබිලා තියෙන මේ සඳහා මෙන්න මේ එක තේමාවක් සඳහා මේ සිතියම නිර්මාණය කරන නිසා. ඒ නිසා මේ තේමා සිතියම් තිමැටික් මැප්ස් අපි නැවත කොටස් 4කට හෝ 5කට සමහර පොත්පත්වල මේක 5කට බෙදපු අවස්ථාවලුත් තිබෙනවා. හැබැයි මම මෙහිදී ඔබගේ උසස් පෙළ අවශ්‍යතාවය මත කොටස් 4ක් වශයෙන් බෙදලා කතා කරන්න කැමතියි. පළවෙනි එක. මේක රේඛාංකිත සිතියම් වශයෙන් අපි නම් කරනවා. එහෙම නැත්නම් අපි මේකට කියනවා මේ කොරප්ලෙට් මැප්ස්. දෙවෙනි එක අපි කියනවා සම රේඛා. එහෙම නැත්නම් මේක සම
මේවට අපි කියනවා isoplet maps. ඔබ බැලුවොත් පෙනෙයි ඔබට මේ සිතියම් වර්ග දෙකම මේ රේඛාංකිත සිතියමත් සම රේඛා සිතියමත් ඉංග්‍රීසි වචන දෙක දිහා බැලුවම ඔබ පේනවා කොරප්ලෙට් මැප් සහ අයිසෝප්ලෙට් ප්ලෙට් මැප්ස් වශයෙන් තමයි නම් කරන්නේ. හැබැයි ඊළඟට ඔබට පේනවා මේක උසස් පෙළට අන්තර්ගත වෙලා නැහැ. නමුත් මම ඔබගේ දැනීම සඳහා කියන්නම් ඒරියා ක්ලාස් මැප්ස්. මම මේ ගැන ගැඹුරින් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ උසස් පෙළට අන්තර්ග්‍රහණය කරගෙන නැති නිසා. හතරවෙනි කොටස තමයි මේ තිත් සිතියම්. ඔබගේ විෂය පතේ මේක තිබෙනවා. ඩොට් ඩෙන්සිටි මැප්ස් කියලා අපි කියනවා. මම සරල උදාහරණ කිහිපයකින් ඔබට පෙන්වන්නම්. මගේ අවධානය යොමු වෙන්නේ මෙන්න මේ කියන්නා වූ ප්‍රධාන කොටස් දෙකට විතරයි. අපි කියනවා මේ කොරප්ලෙට් මැප්ස්, එහෙම නැත්නම් රේඛාංකිත සිතියම්. දෙවෙනි එක අපි කියනවා සම රේඛා සිතියම්, අයිසෝප්ලෙට් මැප්ස්. මේ සාකච්ඡාවේදී මම අවධාරණය කරන්නේ මෙන්න මේ අවස්ථා දෙක පමණයි. ඔබ දන්නවා භූ ලක්ෂණ සිතියමක්. ඔබ මේක දැකලා තිබෙනවා. මම මේ ගැන ගැඹුරින් කතා කරන්න යන්නේ නැහැ. සියල්ලම තිබෙනවා. භූමි පරිභෝගය තිබෙනවා. මම මුලින් කිය ආකාරයට. මම කැමතියි ඔබට පෙන්වන්න සේයා සිතියමක්. නැත්නම් අපි මේකට කිව්වා රේඛාංකිත සිතියම්. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අනුව ජන ඝනත්වය පැහැදිලිව මතක තියාගන්න. මෙහි තියෙන ජන ඝනත්වය දිස්ත්‍රික්ක මට්ටමින් ජන ඝනත්වය ව්‍යාප්ත වෙලා තිබෙන ආකාරය. කොළඹ දිස්ත්‍රික්කයේ අපි පද වර්ණයකින් ඉදිරිපත් කරලා තිබෙනවා. ඔබට පේනවා උතුරු මැද පළාත අඩු වර්ණයකින් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙහි තිබෙන්නේ ජන සංඛ්‍යාව නොවේ. මෙහි තියෙන්නේ ජන ඝනත්වය බිම් ඒකකයක් තුල ජීවත් වන්නා වූ ජන සංඛ්‍යාව. බිම් ඒකකයක් තුල. ඒ කියන්නේ වර්ග සැතැක්මක් වෙන්න පුළුවන්, වර්ග කිලෝමීටරයක් වෙන්න පුළුවන්. මේ බිම් ඒකකයට තුල වාසය කරන ජන සංඛ්‍යාව. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ කියන මේ කලාපේ විශාල ජන ඝනත්වයක් තිබෙනවා. ඒ නිසා ඔබ හොඳින් මතක තියාගත යුතු එක්තරා කරුණක් තමයි මේ රේඛාංකිත සිතියම්. ආශ්‍රය නැත සිතියමක් ඔබ නිර්මාණය කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම පාවිච්චි කළ යුත්තේ ඝනත්ව වටිනාකම්. ජන සංඛ්‍යාව නම් ජන ඝනත්වයට පරිවර්තනය කළ තමයි ඔබ සිතියම නිර්මාණය කළ යුත්තේ. රයිට්. ඔබට පේනවා මේ තියෙන්නේ ජන ඝනත්ව සිතියම නැත්නම් අපි කිව්වා රේඛාංකිත සිතියම. මේකට විවිධ නම් පාවිච්චි කර බව පේනවා. හැබැයි උසස් පෙළ අපේ ජාතික අධ්‍යාපන ආයතන සහ පොතපතේ සඳහන් වෙන්නේ මෙන්න මේ රේඛාංකිත සිතියම් කියන වචනයයි. එනිසා ඔබ අනිත් වචන නිකන් දැන ගැනීම සඳහා කියුවට කමක් නැහැ. අනිත් වචන ඉවත් කළා දාන්න. සමරේඛා සිතියම්. සමරේඛා එහෙම නැත්නම් සම සංඛ්‍යා සිතියම් කියන වචනයත් පාවිච්චි කරනවා. සමාන වටිනාකම් සහිත ස්ථාන යා කළා අඳින ලද රේඛා සහිත සිතියම් වලට අපි කියනවා සම සංඛ්‍යා නැත්නම් සමරේඛා සිතියම්. සමාන වටිනාකම් සහිත ස්ථාන යා කළා අඳින ලද රේඛා සහිත සිතියමක් අපි කියනවා සමරේඛා සිතියම්, සම සංඛ්‍යා සිතියම් නැත්නම් අයිසෝප්ලෙට්, අයිසෝ ලයින් මැප්ස් කියලා අපි කියනවා. මේ තියෙන්නේ අර මම කතා නොකරන්න වෙයි කියපු එක. තුන්වෙනි ගණය ඒරියා ක්ලාස් මැප්ස්. නමුත් මේක අපේ සිතියම් අතරේ තිබෙනවා. අපි ඒ ගැන එච්චර කතා නොකරමු. මේ තියෙන ඩොට් ඩෙන්සිටි මැප් එකක්. තිත් සිතියමක් එක තීම එකයි. ඔබට පේනවා. ජන සංඛ්‍යාව තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. ජන ඝනත්වය නෙමෙයි. අපි රේඛාංකිත සිතියමක ජන ඝනත්වය පාවිච්චි කරා. හැබැයි ඔබට පේනවා මෙහි ඩොට් ඩෙන්සිටි මැප් එකේ අපේ තිත් සිතියමෙහි අපි පාවිච්චි කරලා තියෙන ජන සංඛ්‍යාව. ඔබට පේනවා මේ පහලින් සඳහන් වෙනවා එක ඩොට් එකකින් රිප්‍රසන්ට් කරන අය, නිරූපණය කරන අය පුජ්‍යල 1000ක්. යනුව මිනිස්සු 1000ක් වෙනුවෙන් පුජ්‍යල 1000ක් වෙනුවෙන් එක ඩොට් එකක් තියලා තියෙනවා. එක තිතක් සඳහන් වෙනවා. ඒ අනුව ඔබට පේනවා කොළඹ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර සහ අපේ නැගෙනහිර සහ යාපන ප්‍රදේශයේ වැඩි ජන සංඛ්‍යාවක් ඉන්නවා. හොඳට නිරූපණය කරන ලස්සනට විෂුවලයිස් කරන. හොඳට පේනවා. හැබැයි ඔබට පේනවා සමහර කලාපවල අපි ඌව පළාත ගත්තොත්, උතුරු මැද ගත්තොත් අඩු ජන සංඛ්‍යාවක් තමයි වාසය කරන්නේ. මේ සිතියමට අපි කියනවා එක තීම් එකයි ඩොට් ඩෙන්සිටි මැප් එකක්. ජන සංඛ්‍යාව කොහොමද ව්‍යාප්ත වෙලා ඉන්නේ. හරි. අපි බලමු මේ රේඛාංකිත සිතියම් සහ මේ සම රේඛා සිතියම්. මේ සිතියම් දෙක පමණයි මෙතනින් එහාට මේ සිතියම් දෙක ගැන පමණයි මෙතනින් එහාට මම සාකච්ඡා කරන්න උත්සාහ ගන්න. රේඛාංකිත සිතියම්, සම රේඛා සිතියම්. මේ රේඛාංකිත සිතියම් ගත්තාම
මේ රේඛාංකිත සිතියම් වලට භාවිතා කළ හැකි දත්ත විශේෂ තිබෙනවා. දත්ත විශේෂ තිබෙනවා. මේ මා පෙන්වන්න උත්සාහ ගන්නේ මොන වගේ දත්තද අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ රේඛාංකිත සිතියමක් අඳින්න. පළවෙනි මම කියන්නේ ඝනත්ව වටිනාකම්. ජන ඝනත්වය වගේ විචල්යන්. ඔබට ජන ඝනත්වය සිතේපකින් නිරූපණය කරන්න අවශ්‍ය නම් හොඳම ක්‍රමය තමයි මේ රේඛාංකිත සිතියම. දෙවන එක අනුපාත වටිනාකම්. අනුපාත වටිනාකම් ඔබට ලැබිලා තිබෙනවා නම් ඔබට කිසි තර්කයක් නැතුව තීරණය කරන්න පුළුවන් ඔබ සිතියම නිර්මාණය කිරීම සඳහා රේඛාංකිත සිතියමක් ඇඳ දැක්විය යුතුයි. තුන්වෙනි එක තමයි ප්‍රතිශතාත්මක වටිනාකම්. ඔබට ලැබිලා තියෙන පුළුවන් ප්‍රතිශත වටිනාකම් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අනුව රැකියා වියුක්ති ප්‍රතිශතය. ප්‍රතිශත වටිනාකම්. ඒ වගේම සමහර විට දර්ශක වටිනාකම්. දරිද්‍රතාව. දැන් ඔබට මේ විචල්යන් දිහා බලනකොට ඔබට පේන එක්තරා ලක්ෂණයක් තිබෙනවා. මොකද්ද? හරයක් සහ ලවයක් සහිත වටිනාකම් තමයි මේ තුල නිරූපණය වෙන්නේ. හරයක් සහ ලවයක් සහිත. ඔබ ගත්තොත් ඝනත්ව වටිනාකමක්. ඝනත්වය ගණනය කරන්නේ කොහොමද? ජන සංඛ්‍යාව, ජන ඝනත්වය ගණනය කරන්නේ ජන සංඛ්‍යාව තිබෙනා වූ භූමි ප්‍රමාණයෙන් බෙදලා. එහෙනම් අපිට හරයක් සහ ලවයක් මුණ ගැහෙනවා. ඔබට පේනවා මේ අනුපාත වටිනාකම්. භූමිතිරි අනුපාතය, sex ratio. ඔබට පේනවා හරයක් සහ ලවයකින් යුක්තයි. ඒ වගේම ඔබට පේනවා මේ ප්‍රතිශත අපි ප්‍රතිශත ගණනය කරනකොට හරයක් සහ ලවයක් තිබෙනවා. එහෙනම් ඔබට පේනවා මේ රේඛාංකිත සිතියම් නිර්මාණය කිරීමේ දත්තවල යෝග්‍යතාව අපි බැලුවොත් අපිට පේන වැදගත්ම දේ තමයි මේ හරයක් සහ ලවයක් සහිත වටිනාකම් තමයි රේඛාංකිත සිතියම් මගින් නිරූපණය කරන්න පුළුවන්. රයිට්. දැන් මම කැමතියි ඔබගේ අවධානය යොමු කරන්න මේ සම සංඛ්‍යා සිතියම් නැත්නම් සම රේඛා සිතියම් කියන කොටසට. ඔබට පේනවා සම වර්ෂා රේඛා සිතියම් එක සමාන වටිනාකම් සහිත වර්ෂාපතනයක් ලබන ප්‍රදේශ ස්ථාන යාකල් අපි රේඛාවක් ඇඳුත් මෙන්න මේ රේඛාවල වලට අපි කියනවා සම වර්ෂා රේඛා සිතියම් කියලා. ඒ වගේම එක සමාන උෂ්ණත්වයක් ලබන ස්ථාන යාකල් අපි රේඛාවක් ඇඳුත් අපි රේඛා ඇඳුත් ඒ සිතියමට අපි කියනවා සමෝෂ්ණ රේඛා සිතියම්. ඒ වගේම අපිට පුළුවන් නම් එක සමාන උච්චත්වයක් තිබෙන ස්ථාන යාකල් රේඛාවල් අඳින්න. ඒවට අපි කියන සමෝච්ච රේඛා. ඔබ මේ ගැන පොඩි දැනීමක් තිබෙනවා. සමපීඩන රේඛා ප්‍රෙෂර් එක පීඩනය. එක සමාන පීඩනයක් සහිත ස්ථාන යාකල් අපි රේඛාවල් ඇඳොත් ඒවට අපි කියනවා සමපීඩන රේඛා. ඔබ උන්නතාංශය දකිනවා වගේම සාගරයේ ගැඹුර පිළිබඳව එක සමාන ගැඹුර සහිත රේඛා අපිට යාකල සිතියම් අඳිනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ වරාය ආශ්‍රිත මෙවැනි සිතියම් නිර්මාණය කරනවා. දෛනිකව සමහර වෙලාවට. මොකද එන නැව් වලට දන්නේ නැහැ අලුතෙන් ඇවිල්ලා වැලි ගොඩ ගහිලාද කියලා. ඉතින් මේ සම ගැඹුරු රේඛා මෙවැනි සිතියම් අපිට දෛනිකව ලැබෙනවා. මේ සම වටිනාකම් සහිත රේඛා. ඒ නිසා අපි ඒවට කියනවා සම රේඛා සිතියම් නැත්නම් isoplet maps කියලා. ඔව් මෙතනින් එහාට මම කැමතියි මේ කොහොමද අපි රේඛාංකිත සිතියමක් නිර්මාණය කරන්න කියලා කියන්නේ. මම පියවර කීපයක් යටතේ මේක ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. පළවෙනි පියවර තමයි රේඛාංකිත සිතියමක් නිර්මාණය කිරීමේදී ඝනත්ව සිතියම නිර්මාණය කිරීමේ පියවර. පළමු පියවර දත්ත ලබා ගැනීම. විභාගයේදී නම් ඔබට දත්ත ලබා ගන්න අවශ්‍ය නැහැ. ඔබට දත්ත ලැබෙනවා. ඒ නිසා රයිට්. විභාගයේදී නම් ඔබට දත්ත ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඔබට දත්ත ලැබෙනවා. ඒ නිසා මේ රේඛාංකිත සිතියමක් නිර්මාණය කිරීමට ඔබට දත්ත වර්ග දෙකක් අවශ්‍යයි. පළවෙනි එක තමයි ඔබට අවශ්‍යයි මෙවැනි පරිපාලන සීමා සහිත සිතියමක්. පරිපාලන මායිම් සහිත සිතියමක්. දෙවනුවට ඔබට අවශ්‍යයි දත්ත. මේ දෙක ගලපන එක තමයි සිතියම් විද්‍යාවේ කාර්යභාරය. අපිට මේ තිබෙනා දත්ත ටික, සංඛ්‍යා ටික, ඉලක්කම් ටික මේ සිතියම් අතර ගලපනවා. මේකට අපි කියනවා ඔබට බලන්න මේ දත්ත ටික දිහා. දිස්ත්‍රික්කේ නම තිබෙනවා. ජන සංඛ්‍යාව තිබෙනවා. එහි වර්ෂය සඳහන් වුණත් හැබැයි ඒරියා එක වපසරිය දන්නවා. එක් දිස්ත්‍රික්කයේ ඒරියා එක වපසරිය. අපිට මේ ආශ්‍රයෙන් පුළුවන් ජන සංඛ්‍යාව වර්ග ප්‍රමාණය බෙදලා අපිට පුළුවන් ගණනය කරන්න ජන ඝනත්වය. මේ තියෙන ජන ඝනත්ව වටිනාකම් ගණනය කරන ආකාරය. අපි ජන සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයේ මුළු ජන සංඛ්‍යාව බෙදුවා. එහි වර්ග ප්‍රමාණය. ඒ අනුව අපිට ලැබුණා එක් දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය. කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයක් සඳහා 3432යි. යනාදී වශයෙන් දිස්ත්‍රික්ක 25 සඳහා ඝනත්ව වටිනාකම් අපි හදාගත්තා. අපි ඊළඟට මොකද කරන්නේ? අපිට ඊළඟට කරන්න පුළුවන්
ජනගණත්ව වටිනාකම් තියෙනවා. අපිට ඊළඟට පුළුවන් අපේ මේ ඝනත්ව වටිනාකම් ඇසුරින් අපේ සිතියමට අවශ්‍ය තොරතුරු සපයන්න. අපි මොකද කරන්නේ? ඔබ ඉගෙනගෙන තිබුණා සමහරවිට සංඛ්‍යානයේදී මේ ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් සංඛ්‍යාත ව්‍යාප්තිය කියන සංකල්පය. එහෙනම් අපි අර ස්ටැටිස්ටික්ස් එක සංඛ්‍යා ටික අපි පරිවර්තනය කරනවා සංඛ්‍යාත ව්‍යාප්තියක් බවට. එහෙනම් පියවර 7යි. හරි සරලයි. මේක තමයි ඔබ ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ ස්ටෙප් බයි ස්ටෙප්. කොටස් කරලා ඉගෙන ගන්න එක. පාලකයාත් හරි කැමති කොටස් කරලා පාලනය කරන්න. හරි. පියවර 7යි. මොකද්ද පළවෙනි ක්‍රමය? ජනසංඛ්‍යා ඝනත්ව දත්ත අනුව අවම අගය සොයා ගැනීම. මෙන්න අවම අගය ඔබට ලැබිලා තිබෙනවා. අර ගණනය කරන ලද ජනසංඛ්‍යා ඝනත්ව වටිනාකම් අතරේ අවම අගය මන්නාරම දිස්ත්‍රික්කයේ 34යි. උපරිම අගය දෙවෙනි කරුණ අපිට අවශ්‍ය. උපරිම අගය තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ කිසිම ගැටලුවක් නැහැ. ඔබ දන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ. තුන්වෙනි වටිනාකම මොකද්ද ගණනය කරන්න අවශ්‍ය? පරාසය. උපරිමේ සහ අවමේ අතර වෙනස. මම මේ කතා කරමින් ඉන්නේ සංඛ්‍යාත ව්‍යාප්තියක් සකස් කරන්නේ කොහොමද කියලා. පළවන පියවර අවම අගය, දෙවන පියවර උපරිම අගය, තුන්වන පියවර පරාසය හොයාගන්න එක. පරාසය කියලා කියන්නේ උපරිම අගයත් අවම අගයත් අතර තියෙන වෙනස. අපේ උපරිම අගය 3432යි, අවම අගය 34යි. යනවා අපිට පේනවා පරාසය 3398ක් වෙනවා. හතරවෙනි පියවර පන්ති සංඛ්‍යාවක් තීරණය කිරීම. කොච්චර ක්ලාසස් ගණනක් ඕනද? පන්ති සංඛ්‍යාවක් ඕනද? මේ මම ඉතාමත්ම සරල සමීකරණයක් පාවිච්චි කරේ. k සමානයි n වල වර්ගමූලය. ඔබ මේවා ඉගෙනගෙන තියෙනවා නැත්නම් සංකීර්ණ දේවල් තියෙනවා. අපි සරල එකකින් බලමු. අපේ නිරීක්ෂණ සංඛ්‍යාව 25යි, n සංඛ්‍යාව යනවා ඒ වර්ගමූලය 5යි. එහෙනම් අපි බලාපොරොත්තු වෙන පන්ති සංඛ්‍යාව 5යි. හරි. එහෙනම් අපි ඊළඟ පියවරේ මොකද්ද ගණනය කරන්න ඕන? පස්වෙනි අවස්ථාවේ පන්ති පරතරය. අපි ගාව තිබෙනවා රේන්ජ් එක, පරාසය. අපි පරාසය බෙදනවා අපි බලාපොරොත්තු වන්නා පන්ති සංඛ්‍යාවෙන්. එහෙනම් පරාසය 3398 අපි පහෙන් බෙදුවාම අපිට දල වශයෙන් ලැබෙනවා 679.6ක්. අපිට පොඩි ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙනවා, පොඩි හැකියාවක් තිබෙනවා මේක පොඩ්ඩක් වට යන්න. ඒ අනුව 679.6 අපි 680ක් වශයෙන් වටේනවා. ඒ අනුව තමයි අපි මෙන්න මේ පන්ති ප්‍රාන්තර ටික සකස් කරගෙන තිබෙන්නේ. අවම අගයට පන්ති ප්‍රාන්තරයක් එකතු කිරීමෙන් අපි පළවන පන්තිය සකස් කරගෙන තිබෙනවා. පළවන පන්තියේ ඉහළ අගයට තවත් පන්ති ප්‍රාන්තරයක් එකතු කිරීමෙන් දෙවන පන්තිය සකස් කරගෙන තිබෙනවා. යනාදී වශයෙන් අපේ ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් එක නැත්නම් අපේ පන්ති ප්‍රාන්තර ටික අපි හඳුනාගත්තා. ඊට පස්සේ අපි මොකද කළේ? එක පන්තියට අයත් වන්නා වූ දිස්ත්‍රික්ක මොනවද කියලා. එක පන්තියට අයත් වන්නා වූ දිස්ත්‍රික්ක මොනවද කියලා අපි නම් කළා. ඔබට පේනවා පළවන පන්තිය ජන ඝනත්වය 34714 අතරේ දිස්ත්‍රික්ක විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඔබට පේනවා අවසාන දිස්ත්‍රික්කයේ අවසාන පන්තිය ජන ඝනත්වය 2754ත් 3434ත් අතරේ කොළඹ දිස්ත්‍රික්කෙ පිහිටනවා. දැන් අපිට තියෙනවා මෙන්න අපි ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් එකක් හදාගෙන තිබෙනවා. සංඛ්‍යාත ව්‍යාප්තියක් හදාගෙන තිබෙනවා. අපි ඒ එක් පන්තියට අදාළ දිස්ත්‍රික්ක ටික හඳුනගෙන තිබෙනවා. දැන් අපිට මොකද කරන්න ඕන? අපිට අවශ්‍යයි මේ එක් පන්තිය සඳහා වර්ණ ගැලපීමක් කරන්න. අපි මේ වර්ණ තමයි අරගෙන යන්නේ අපේ සිතිය මතට. ඒ අනුව පේනවා මම වර්ණ ගැලපීමක් කළා එක් පන්තියට. ඔබ දන්නවා ජන ඝනත්වය සිතියම් ගත කිරීමේදී අපි බොහෝ විට අනුගමනය කරන්නේ මේ රතු වර්ණය. රතු වර්ණයේ තද ලා පහේ සිට තද වර්ණය දක්වා. එතකොට පේනවා අඩු ඝනත්වයක් සහිත පන්තිය අඩු වර්ණයක් නැත්නම් තද වර්ණය අඩුයි. ඒ වගේම ක්‍රමයෙන් ඝනත්වය වැඩි වෙනකොට ජන සංඛ්‍යාව වැඩි වෙන ජන ඝනත්වය වැඩි වෙනකොට වර්ණයේ තද බව වැඩි. එන ඔබට පේනවා අඩු වර්ණයක සිට වැඩි වර්ණයක් දක්වා මෙහි වර්ණ ගලපලා තිබෙනවා. ඒ අනුව අපිට දැන් අපි දන්නවා මේ පළවෙනි පන්තියට අයිති දිස්ත්‍රික්ක මොනවද? අපි තීරණය කරලා තිබෙනවා ඒ දිස්ත්‍රික්කයේ සේයා කළ යුතු වර්ණය මේකයි. එහෙනම් ඔබට පේනවා කොළඹ දිස්ත්‍රික්කයේ පන්ති සීමාව මේකයි. මෙන්න මේ වර්ණයේ සේයා කළ යුතුයි. බලන්න මොකද මම කරන්නේ. අවසාන පියවර මෙන්න සිතියම. දැන් මට අර වර්ණ ගැලපීම කරන්න අවශ්‍යයි. මම කොළඹ දිස්ත්‍රික්කයෙන් පටන් ගන්නවා. තදම වර්ණේ මම කොළඹ දිස්ත්‍රික්කයේ සේයා කළ අර තද වර්ණේ දෙවෙනි පන්තියේ ගම්පහ දිස්ත්‍රික්කයේ. දෙවෙනි පන්තියේ වර්ණයෙන් සේයා කරා. යනාදී වශයෙන් මම ක්‍රමයෙන් අර වර්ණ ආලේප කරා මගේ සිතිය මතට.
දැන් අපිට පේනවා කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි ජනගණත්වයක් තිබෙනවා. තද වර්ණයෙන් පේනවා. බැලුව ගමන් අපිට පේනවා. මේක තමයි සිතියම් විද්‍යාවේ ලක්ෂණය. beauty of mapping. තද අපිට පේනවා මේ ඔක්කොගෙම ජනගණත්වය අඩුයි. ගම්පහ කොළඹ කළුතර තමයි ඝනත්වය වැඩි. හරි. අපි බලමු මේක අවසාන සිතියමට පරිවර්තනය කරන්නේ කොහොමද? අපිට කරුණු කීපයක් අවශ්‍යයි. හොඳ සිතියමක් බවට පත් වෙන්න නම් අපේ මේ සිතියමට යම් යම් ගුණාංග තියෙනවා. අනිවාර්යයෙන්ම අපේ සිතියමට මාතෘකාවක් අවශ්‍යයි. මාතෘකාව අනිවාර්යයෙන්ම දැන් අපි ජන ඝනත්වය වෙනුවෙන් මේ සිතියම සකස් කරපු නිසා අපිට කියන්න වෙනවා ශ්‍රී ලංකාවේ ජන ඝනත්ව ව්‍යාප්තිය. වර්ෂය මොකක්ද? ඒක ඉතා වැදගත්. අපි මේ ඇන්දේ මේ පාවිච්චි කරපු දත්ත මොන වර්ෂයේද? ඒ වගේම අපිට උතුර දක්වන්න අවශ්‍යයි. උතුරු දිශාව ලකුණු කරලා දක්වන්න අවශ්‍යයි. අපිට අපේ ලෙජන්ඩ් එක ගෙනෙන්න අවශ්‍යයි. ලෙජන්ඩ් එක ගෙනෙන්න අවශ්‍යයි. මේ ලෙජන්ඩ් එකේ චූටි අඩුවක් තිබෙනවා මොකද්ද? මේ ජන ඝනත්වයේ ගණනය කළේ බිම් ඒකකය කිලෝමීටර්ස්ද වර්ග ස්ක්වයර් කිලෝමීටර්ස්ද වර්ග සැතවුම්ද කියලා කියන්න අවශ්‍යයි. ඒ වගේම අපිට අපේ පරිමාණය දක්වන්න අවශ්‍යයි. අපිට අවශ්‍යයි මේ සිතියමට භාවිතා කරපු දත්තවල මූලය සෝස් එක දක්වන්න. කියනවා අපි ලස්සනට සිතියම සකස් කරලා මේ දිස්ත්‍රික්ක සෑම එකක්ම නම් කරලා තිබෙනවා. ඒ නිසා ඔබ අවසාන සිතියම සකස් කිරීමේදී ෆ්‍රේම් එකක් දක්වන්න අවශ්‍යයි. ඔබට උතුර ලකුණු කරලා දක්වන්න අවශ්‍යයි. නැවතත් මා කියනවා ලෙජන්ඩ් එක දක්වන්න අවශ්‍යයි. එහි වටිනාකම් ඒකකය මොන ඒකකයෙන්ද දක්වලා තියෙන්නේ කියන එක අවශ්‍යයි. අපි පරිමාණය විශේෂම පරිමාණයේ අපි බලාපොරොත්තු වෙන්නේ රේඛීය පරිමාණයක්. වාචික පරිමාණයකුත් සමහර අය දක්වනවා. නමුත් අපිට මූලය දක්වන්න අවශ්‍යයි. අපේ රේඛාංකිත සිතියම අපි සකස් කරගෙන තිබෙනවා. ඔබට පේනවා ඉතා පැහැදිලිව මම නැවතත් කියනවා මෙහිදී අපි පාවිච්චි කරේ ජන ඝනත්ව වටිනාකම්. ජන ඝනත්ව වටිනාකම් අපි බලාපොරොත්තු වන පන්ති පහක් ඒ පන්ති පහ අපි සකස් කරගෙන තිබෙනවා. දෙවනුවට මා කැමති ඊළඟට මා කැමති මේ සම රේඛා අයිසොලයින්ස් සම රේඛා සිතියම් නිර්මාණය කරන්නේ කොහොමද කියලා කතා කරන්නේ. සම රේඛා සිතියම් කියලා කියන්නේ තරමක ඇස්තමේන්තු කිරීමක්. එස්ටිමේෂන්ස්. ඔබ වටිනාකම් දන්න දෙක වටිනාකම් කීපයක් දන්නවා නම් ඒ දන්නා වූ වටිනාකම් ආශ්‍රයෙන් නොදන්නා වූ වටිනාකම් ටිකක් ඇස්තමේන්තු කරගන්න. සම රේඛාවල කරන්නේ ඒකයි. දැන් අපි හිතමු අපිට තියෙනවා වටිනාකම් දෙකක්. මේ A සහ C කියන ස්ථාන දෙකේ. A කියන ස්ථානයේ අපි හිතමු උන්නතාංශය කියලා. උන්නතාංශය අඩි 100යි. මේ C කියන ස්ථානයේ උන්නතාංශය අඩි 200යි. අපි හිතමු. අපි උපකල්පනය කරනවා. ඉතින් මගේ ප්‍රශ්නය මේ අඩි 150 රේඛාවේ යන්නේ කොහෙන්ද කියන එක. එවන කිසිම තර්කයක් නැහැ, කිසිම ගැටලුවක් නැහැ. මේ පිහිටීම් දෙක අතර හරි මැදින් ගමන් කළ යුතුයි. අපි ඇස්තමේන්තු කළා. අපි කොහොමද මේ ඇස්තමේන්තු කළේ? ඒක මේ පැහැදිලි. මොකද මේ ස්ථාන දෙක අතරේ මොකද අපිට 150 නෙමෙයි. මම ඇහුවා 135 අඳින්න කියලා. මේක මෙච්චර ලේසි නෑ. ඔබට හිතන්නේ ඔබට ගණනය කරන්න වෙයි. අය බලමු තවත්. මේ තියෙන මං අහනව නෑ මට ඕන 125 රේඛාව අඳින්න. ඔබ 150 රේඛාව ඇඳගෙන තිබෙන නිසා ඔබ දන්නවා 125 රේඛාවත් මේක මැදින් ගමන් කළ යුතුයි. මං ඇහුවොත් ඔබට 175 රේඛාව අඳින්න කියලා ඔබ දන්නවා මේ මැදින් ගමන් කළ යුතුයි. ඔව් අපි තවත් ගැටලුව සංකීර්ණ කරමු බලන්න. අපිට අවශ්‍යයි ඔන්න බලන්න. අපි මොකද දන්නේ 100ත් 150ත් අතරේ හරි මැදින් මේ දෙක අතර තියෙන සෙන්ටිමීටර් 5යි. සෙන්ටිමීටර් 2.5ක් A කියන ස්ථානයේ ඉඳලා දකුණු උපසට ගියොත් අපිට රේඛාව හොයාගන්න පුළුවන්. ගැටලුව සංකීර්ණ කරන්න බලන්නේ මං. හරි. ඔච්චර ලේසි නැහැ. එවැනි ඉතා ඍජු වටිනාකම් නැත්තම්. 100ත් 200ත් අතර 150 හරි මැදින් යන්න පුළුවන් බව අපි දන්නවා. හැබැයි මං ඇහුවොත් 134 යන්නේ කොහෙන්ද කියලා. මෙච්චර ලේසියෙන් මේක අඳින්න බෑ. අපිට සිද්ධ වෙනවා ගණනය කරන්න. කොහොමද අපි ගණනය කරන්නේ? මෙන්න මේක තමයි අපි තේරුම් ගත යුත්තේ. මේක ගණනය කිරීම සඳහා අපි පුංචි සමීකරණයක් පාවිච්චි කරනවා. මොකද්ද? දුර. දුර කියන්නේ අපි සලකා බලන ස්ථාන දෙක අතරේ දුර. අර මුල් එකේ නම් A සහ B. A සහ C. දුර කොච්චරද? කිලෝමීටර් 4ද 5ද 10ද? රයිට්. වෙනස. මේ වෙනස කියලා කිව්වේ වටිනාකම් දෙකෙහි වෙනස. මුල් එකේ තිබුණේ 100යි, දෙවෙනි එකේ තිබුණේ 200යි. එහෙනම් වටිනාකම් දෙක අතර වෙනස 100යි. එහෙනම් දුර වටිනාකම අපි බෙදනවා වෙනසේ වටිනාකමින්. ඒක වැඩි කරනවා අපි ගණනය කරන්න බලාපොරොත්තු වෙන අපේක්ෂිත දුරේ වටිනාකම. එහෙනම් අපි අර මුල් ගැටලුවට ගියොත්
A කියන ස්ථානයේ 100යි B කියන ස්ථානයේ C කියන ස්ථානයේ 200යි අපිට ගණනය කරන්න ඕන C කියන ස්ථානේ. එහෙනම් අපි දන්නවා මේ දෙක අතර දුර සෙන්ටිමීටර්ස් 5යි. ඒ දෙක අතර වෙනස 50යි. අපි වැඩි කරාම අපිට 2.5 සෙන්ටිමීටර්ස් කියන එක ලැබෙනවා. එහෙනම් මොකද්ද මේ 2.5 කියලා කියන්නේ? මෙන්න මෙතන ඉඳලා 2.5ක් දුරින් අපේ රේඛාව පිහිටන්න අවශ්‍යයි. මොකද මේ දෙක අතර දුර කිලෝමීටර් 5යි. මේ දෙක අතර වටිනාකම් වෙනස 50යි. එහෙනම් A කියන පිහිටීමේ ඉඳලා කිලෝමීටර් 2.5ක් B දෙසට වෙන්න තමයි අපිට C කියන පිහිටීම හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ විදිහට සරලව ගණනය කිරීම කරොත් අපිට පේනවා මෙන්න මේ විදිහට අවසානයේ yes මම කැමති මේ වචන තුන ගැන ඔබට අවධානය ලක් කරන්න. ඇස්තමේන්තු කිරීමක්. අපි දන්නා වූ වටිනාකම් ඇසුරින් නොදන්නා වූ ස්ථානවල වටිනාකම් ඇස්තමේන්තු කරනවා නම් දන්නා වූ වටිනාකම් තිබෙනවා. ඒ අතර නොදන්නා වූ වටිනාකම් අපිට ඇස්තමේන්තු කරන්න අවශ්‍යයි සමරේඛ අඳිනකොට. ඒ නිසා අපි ඒ සඳහා පුංචි සමීකරණය පාවිච්චි කරනවා. අන්තර්නිවේෂණය, බහිර්නිවේෂණය සහ ඇස්තමේන්තු කිරීම. අපි ඇස්තමේන්තු කරනවා කියලා කියන්නේ මේ දන්නා වූ වටිනාකම් දෙකක් ආශ්‍රයෙන් නොදන්නා වූ තෙන් වලට ඇස්තමේන්තු කිරීම. අන්තර්නිවේෂණය කියලා කියන්නේ දන්නා වූ පිහිටීම් දෙකක් අතරේ තිබෙනා වූ ඕනෑම එකක් ඇස්තමේන්තු කිරීම. බහිර්නිවේෂණය කියලා කියන්නේ දන්නා වූ පිහිටීම් දෙකක් ආශ්‍රයෙන් නොදන්නා වූ ඉන් පිටතට දන්නා වූ පිහිටීම් දෙක අතරේ නෙමෙයි ඉන් පිටතට වටිනාකම් ඇස්තමේන්තු කිරීම අපි බහිර්නිවේෂණය කියලා කියනවා. රයිට් මම නැවතත් ඔබට කැමතියි ගැටලුව පොඩ්ඩක් සංකීර්ණ කරන්න. දැන් මම ස්ථාන තුනක් ගෙනාවා. ස්ථාන තුනක් ගෙනාවා. මේ ස්ථානයේ උන්නතාංශය අඩි 100යි. මේ ස්ථානයේ උන්නතාංශය අඩි 200යි. මේ ස්ථානයේ උන්නතාංශය අඩි 300යි. මම අහනවා 150 රේඛාව ගමන් කරන 150 රේඛාව අඳින්න. ඔබ දන්නවා 100ත් 200ත් අතරේ හරි මැදින්ම 150 රේඛාව ගමන් කළ යුතුයි. ඔබ දන්නවා 300ත් 200ත් අතරේ 300ත් 100ත් අතරේ දැන් මේක හොයාගන්න ලේසි නෑ. හැබැයි ඔබට පුළුවන් 100ත් 300ත් අතරේ 200 රේඛාව හොයාගන්න. මොකද හරි මැදින් ගමන් කරනවා. එහෙනම් 200 රේඛාව අපි ලකුණු කරොත් 100ත් 200ත් අතරේ හරි මැදින් ගමන් කරන්න ඕන 150 රේඛාව. එහෙනම් ඔබට පුළුවන් ඒ රේඛාවල් දෙක මෙන්න මේ විදිහට ලකුණු කරන්න. එහෙනම් අපි දන්නවා 100ත් 200ත් අතරේ 150 හරි මැදින් ගමන් කරනවා. 100ත් 300ත් අතරේ 200 රේඛාව හරි මැදින් ගමන් කරනවා. හැබැයි 100ත් 200ත් අතරේ හරි මැදින් 150 ගමන් කරනවා. ඒ නිසා අපිට පුළුවන් 150 රේඛාව ගමන් කළ යුතු ස්ථාන දෙක හොයාගන්න. එහෙනම් අපි බලමු මෙන්න රේඛා දෙක. හැබැයි මේ රේඛා දෙක ස්මූත් වෙලා නැහැ. ඔබ රේඛා දෙක දෙපැත්තට ගමන් කරන්න. ඔබට සිද්ධ වෙනවා ඒ ස්මූත් කරලා සරල රේඛාවක් බවට පරිවර්තනය කරන්න. මේක තමයි අපි සම රේඛා ඇඳීමේ පදනම ක්‍රමය. රයිට් මම උදාහරණයකට එන්න කැමතියි. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන 23හි වර්ෂාපතන වටිනාකම්. ඒ අනුව ඔබට පේනවා අපි ගාව තියෙන සිතියමක්. ඒ සිතියමේ තියෙන ස්ථානීය වටිනාකම් දක්වලා. මේ තියෙන ස්ථානවල වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර්ස් වලින් කොච්චරද? දැන් අන්න මම කියපු කොන්දේසිය පාවිච්චි කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ ස්ථාන දෙකේ දුර හොයාගන්න. මේ ස්ථාන දෙකේ වටිනාකම් වල වෙනස හොයාගන්න. අපිට හොයාගන්න පුළුවන් අපි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන රේඛාවේ වෙනස කොච්චරද? මම මේක තව සරල විදිහට පැහැදිලි කරන්න කැමතියි. අපි හිතමු අපිට අවශ්‍යයි කොළඹත් ගම්පහත් අතරේ රේඛාවක් අඳින්න. සම රේඛාවක්. අපි කොහොමද අඳින්නේ? අපි බලනවා මේ ස්ථාන දෙක අතරේ වටිනාකමේ වෙනස. අපි හිතුවොත් මෙතන තියෙන වටිනාකම 2128යි. මෙතන තියෙන වටිනාකම 2067යි. මට අවශ්‍යයි 2100 අඳින්න. මිලිමීටර 2000 ගණන් වලින් තමයි වටිනාකම් තිබෙන්නේ. මට 2100 අඳින්න අවශ්‍යයි. එහෙනම් මම හොයන්න ඕන මොකද්ද? මේ දෙක අතරේ තියෙන දුර. මේ ස්ථාන දෙක අතරේ තියෙන දුර. මේ ස්ථාන දෙක අතරේ තියෙන වටිනාකමේ වෙනස. ස්ථාන දෙක අතර තියෙන දුර, ස්ථාන දෙක අතර තියෙන වටිනාකමේ වෙනස මට ඇස්තමේන්තු කරන්න ඕන 2100. එහෙමනම් 2100 බොහෝ දුරට කොළඹ පැත්තට බර වෙයි. ඒ නිසා කොළඹ ඉඳලා මේ 2100 කොච්චර දුරකින්ද ගමන් කළ යුත්තේ කියන එකයි මට හොයන්න අවශ්‍යයි. එහෙමනම්
2100 යන්න නම් මෙතන 28 ඉඳලා තව කොච්චර දුරකින්ද මම ලකුණු කරොත් අන්න අර සමීකරණ අපිට පාවිච්චි කරන්න පුළුවන්. යනවා මම බලනවා 2100 රේඛාව කොතනින්ද ලකුණු කරන්න පුළුවන්. ඒ අනුව අපිට පුළුවන් අපේ රේඛාවල් ටික අඳින්න. මෙන්න මේ විදිහට ඇඳපු රේඛාව. අපි ඇඳලා තිබෙනවා වර්ෂාපතන 10 රේඛාව මිලිමීටර්ස් 1000ක් ලබන කලාපේ 1500ක් යනාදි වශයෙන් සම රේඛා සමාන වටිනාකම් සහිත වර්ෂාපතන ලබන්නයි කියලා ඇස්තමේන්තු කරන. මේවා සැබෑ ඒ විදිහටම නොවෙන්න පුළුවන්. අපි ඇස්තමේන්තු කරපුවා. හරි අපි මේ දක්වා සාකච්ඡා කළේ මේ රේඛාංකිත සිතියම් සහ සමරේඛා නිර්මාණය කරන ආකාරය. ඒ සිතියම් නිර්මාණය කිරීමේදී අපි භාවිතා කරන්න ඕන දත්ත විශේෂ මොනවද කියන එක මේක හරි වැදගත්. සිතියමක් නිර්මාණය කිරීමේදී අපි ඊ타මාත්ම නිවැරදිව දත්ත හඳුනාගත්තේ නැත්නම් අපි ඒ සිතියමෙන් ප්‍රකාශ කරගෙන යන දේ වර්ධිනවා. ඔබ දන්නවා අර අපේ ගෙදර අම්මලා බත් වෙනකොට හාල් වලට වතුර තියෙන විදිහ සම්බහලට තියෙන ප්‍රමාණයට වතුර තියන්නේ නැහැ තඹපු හාලට. ඇයි? ඒ හාල් විශේෂ හඳුනගෙන. ඒ වගේම තමයි මේ සිතියම් විද්‍යාවෙත් සංඛ්‍යාන විද්‍යාවෙත් දත්ත විශේෂය හොඳට හඳුන ගන්න ඕන. ඒ දත්ත විශේෂය හරියට හඳුනගත්තොත් තමයි ඒ දත්ත වලට ඊ타ත්ම සාධාරණ ඉටු කරන්න පුළුවන්. සිතියම් විද්‍යාවෙත් එහෙමයි. සිතියම් විද්‍යාවේ හොඳ සිතියමක් නිර්මාණය කරන්න නම් ඒ දත්ත විශේෂ හරියට තේරුම් ගන්න ඕන. ඔබ දැක්කා අපි අපේ කොරප්ලෙට් මැප් එකක් නිර්මාණය කිරීමේදී අපි රේඛාංකිත සිතියමක් නිර්මාණය කිරීමේදී සංඛ්‍යාත ව්‍යාප්තියක් නිර්මාණය කළා. එහෙනම් අපි සංඛ්‍යානේ ආධාර ගත්තා. එහෙනම් ඒ දත්ත වලට අපි සැලකිල්ලක් කරා. දත්ත වලට ප්‍රොසෙස් කිරීමක් කළා. මේ කිරීම කරන්න නම් අපි දත්ත හොඳට හඳුන ගන්න ඕන. අපි දත්ත හොඳට හඳුන ගන්න. මම සරල උදාහරණයක් ඔබට කියන්නම්. ඔබ සමහර වෙලාවට අහලා ඇති සරල රේඛා ප්‍රස්ථාරයක්. සරල රේඛා ප්‍රස්ථාරයක්. සරල රේඛා ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න අපි භාවිතා කරන දත්ත විශේෂය තමයි මේ continuous data. continuous data. එහෙනම් continuous data කියලා කියන්නේ අපි මොකද්ද? measure කරලා ගන්න දත්ත, මිනුම් කරලා ගන්න දත්ත, measurable data. continuous data කියලා කියන්නේ measurable data නම්, මිනුම් කරලා ගන්න දත්ත නම්. ඔබ ප්‍රශ්නයක් අහයි මගෙන් වර්ෂාපතනය ඇතුළත් වන්නේ මොන ගණයටද කියලා. ඔව්. නිර්වචනය අනුව වර්ෂාපතනත් continuous. නොකඩවා ගලාගෙන යන දත්ත. කෑලි බෑලි සහිත දත්ත කියලා මම මේවට කියන්නේ. decimals any number of decimals තියෙන්න පුළුවන්. නමුත් වර්ෂාපතනය භූගෝල විද්‍යාවේදී සලකන්නේ නැහැ continuous data කියලා. වර්ෂාපතන අඳිනකොට සරල රේඛා ප්‍රස්ථාරයක් අඳින්න බෑ. ඔබට දුන්නොත් වර්ෂාපතනය සහ උෂ්ණත්වය එකම ප්‍රස්ථාරයේ අඳින්න කියලා. ඔබ උෂ්ණත්වයේ සරල රේඛාවකින් අඳිනවා වර්ෂාපතනය අඳින්නේ තීරු ප්‍රස්ථාර වලින්. ඇයි? දත්ත විශේෂය. අර අම්මා බත උයනකොට වතුර තිප්පා වගේ. හොඳට හඳුන ගන්න ඕන දත්ත. ඒ වගේම තමයි මේ ප්‍රස්ථාරයක් අපේ සිතියමක් නිර්මාණය කිරීමේදී. ඒ දත්ත විශේෂය හරියට තේරුම් අරගෙන ඒ දත්ත විශේෂයට සාධාරණ ඉටු කරන්න නම් අපි ඉතාමත්ම යෝග්‍යම සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්පය තෝරගන්න අවශ්‍යයි. pleth maps නැත්නම් අපි කියන මේ සමරේඛා සිතියම් ඒ වගේම මේ ක්‍රමාංකිත සිතියම් මේ වර්ග දෙකටමත් ගැළපෙන දත්තේ හරියට තේරුම් ගත්තොත් තමයි ඔබ වඩාත් හොඳ නිවැරදි සිතියමක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මේ අපේ මේ ක්‍රමාංකිත නැත්නම් මේ සේයා සිතියම්. මේකට සේයා සිතියම් කියලාත් කියනවා. කොරප්ලෙට් මැප්ස්. මේවට සේයා සිතියම් කියලාත් කියනවා. හැබැයි ඔබගේ උසස් පෙළ විෂය නිර්දේශයේ මේකට සඳහන් වෙන්නේ ක්‍රමාංකිත සිතියම් කියලා. ඒ නිසා ඔබ ඒ වචනේ වඩා හොඳින් තේරුම් ගන්න එක හොඳයි. මේ ක්‍රමාංකිත සිතියම් අපි දැක්කා ජන ඝනත්වය වගේ වටිනාකම් තමයි නිරූපණය කළේ. ඒ නිසා ඔබට පේනවා ඝනත්ව වටිනාකම් ජන ඝනත්වය විතරක් නෙමෙයි වෙනත් ඝනත්ව වටිනාකම් තිබෙන්න පුළුවන්. අනුපාත සහ ප්‍රතිශත වටිනාකම් ස්ත්‍රී පුරුෂ අනුපාතය ඒ වගේම අපිට රැකියා නියුක්ත වියුක්ත අනුපාත ප්‍රතිශත වටිනාකම් මේ මගින් ඉතා හොඳින් නිරූපණය කරන්න පුළුවන්. මේක එක්තරා හොඳ වාසියක් මේකේ. එක්තරා වාසියක්. ඒ වගේම අපිට මේක අපි දැක්ක දත්ත වර්ග දෙකක් එකට ගලපනවා. අපි ගාව තිබුණා සිතියම පරිපාලන මායිම දිස්ත්‍රික්ක මායිම් සිතියම. අපි ගාව තිබුණා සංඛ්‍යා. එක් දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය අපි ගාව තිබුණා.
අපි ඝනත්වය ගණනය කරගත්ත වෙන්න පුළුවන්. අපි මේ දෙක එකට ගැලපුවා. මේ දෙක අපි එකට ගැලපුවා. අර සිතියම මත අපි ගාව තිබිච්ච සංඛ්‍යා ටික ගෙනල්ලා දැම්මා. මේවට නවීන සිතියම් විද්‍යාත්මක ශිල්ප ක්‍රමවල කියන්නේ රේන්ජ් මැප්ස් කියලා. ඔබ GIS ගැන අවබෝධයක් තිබෙනවා. ඒ නිසා GIS වල මේකට කියන්නේ රේන්ජ් මැප්ස්. මොකද රේන්ජ් එකක් ඇතුලේ එක වර්ණයක් තියෙනවා. මෙන්න මේ අවමයත් මේ උපරමයත් කියන මේ රේන්ජ් එක ඇතුලේ මෙන්න මේ වර්ණෙන් සේයා කරලා තියෙනවා. ඒ නිසා ඒවට අපි කියනවා රේන්ජ් මැප්ස් කියලා. මේකට තවත් වචනයක්. ඒ නිසා රේන්ජ් මැප්ස්. මොකද කරේ අපිට ලැබිච්ච ජන සංඛ්‍යාව අපි බෙදුවා ප්‍රදේශීය වර්ග ප්‍රමාණයෙන් ගණනය කළා ජනගණත්වය අපි ඒ සිතියම මත වර්ණයකින් සේයා කළා. ඒ නිසා ඔබට පේනවා දත්ත වර්ග දෙකක් එකට ගැලපුවා. ඔබ GIS වලට නැවත පොඩ්ඩක් ගියොත් ඔබට පේනවා ඔබ ගාව තිබුණා අවකාශීය දත්ත, ඔබ ගාව තිබුණා අවකාශීය නොවන දත්ත. මේ දත්ත වර්ග දෙක ගැලපුවා. අවකාශීය දත්ත තිබුණේ සිතියමේ. අවකාශීය නොවන දත්ත තිබුණේ ඔබගේ අර data table එකේ. මේ දෙක එකට බද්ධ කරා. ඒක තමයි අපි මේ රේඛාංකිත සිතියමක් තුලින් කරන්න උත්සාහ ගන්න. ඒ වගේම මේක හොඳට විෂුවලයිස් කරන්න. මේ රේඛාංකිත සිතියමක් හොඳට විෂුවලයිස් තේරුම් ගන්න පහසුයි. හුඟක් නොදන්න කෙනෙකුටත් අපි දැක්ක සමහර වෙලාවට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේදී මේ වගේ සිතියම් පාවිච්චි කරා. ඉතාමත් හොඳින් මේක විෂුවලයිස් කරන්න පුළුවන්. තව කෙනෙකුට ඉතා හොඳට ඇහැට වද්දන්න පුළුවන්. මොකද අර අපි දැක්කා මම කිව්වා අපි ජනගණත්වයේ වගේ එකක් පෙන්වනකොට පාවිච්චි කරන්නේ රතු වර්ණයේ අඩු වැඩි වීම. ඒ නිසා අපිට පේනවා අඩු වටිනාකමක් සහිත තියෙන ඝනත්වය අඩුයි. අපි දැක්ක අපේ වියලි කලාපයේම සම්පූර්ණම ඊ타මාත්ම ලා වර්ණයෙන් තමයි සිතියම් ගත උනේ. සේයා උනේ. අපි දැක්ක බස්නාහිර පළාත තද වර්ණයෙන් එනවා. ඒ නිසා අපිට පේනවා හරි බස්නාහිර පළාතේ ජන ඝනත්වය ඊ타මාත්ම වැඩි අනිත් පළාත් සියල්ලටම වඩා. ඒ නිසා අපිට පේනවා මේක විෂුවලයිස් කරන්න හරි පහසුයි. කෙනෙකුට අදහස ලබා දෙන්න හරි පහසුයි. කෙනෙකුට තව කෙනෙකුට අපි කියන්නේ යන අදහස ඉතා නිවැරදිව ඉතා හොඳින් ගම්ම්‍ය වෙනවා තේරුම් ගන්න පුළුවන් මේ සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්පයේ තිබෙන පහසුව නිසා. ඒ වගේම මේක නිර්මාණය කරන්න තරමක් පහසුයි. ඔබ දන්නවා සමහර සිතිය අපි දැක්කොත් අපි සමරේඛා දිනකොට තරමක් අපහසුයි. ගණනය කරන්න ඕන ගොඩක්. හැබැයි අපි දැක්ක අපේ මේ සේයා සිතියමේ නැත්නම් ක්‍රමාංකිත මේ සිතියමේ අපිට ගණනය කරන්න තිබුණ ටිකයි. අපිට තිබුණේ බෙදීම් පොඩි හරය ලවය ගලපන්න විතරයි. අපිට ජන සංඛ්‍යාව වර්ග ප්‍රමාණය බෙදලා ජන ඝනත්වය ගණනය කර ගැනීම පමණයි අපිට අවශ්‍ය වුණේ. ඒ නිසා අපිට පේනවා මේක ලොකු ගණනය කිරීම නෑ. ඒ ගණනය කිරීම වල දෝෂ ඇති වෙන්න පුළුවන් දෝෂත් හරි ආවමයි. අපි අර ඇස්තමේන්තු කරන්න යනවා නම් සමරේඛාවල වගේ තරමක් දෝෂ ඇති වෙන්න පුළුවන්. අපි අතින් අඩු වැඩි වීම වැරදි සිද්ධ වෙන්න පුළුවන්. තියෙන ඉඩ වැඩි. හැබැයි මේකේ වෙන දෙයක් නෑ. අපිට තිබුණේ ජන සංඛ්‍යාව වර්ග ප්‍රමාණය බෙදලා ජන ඝනත්වය ගණනය කරගන්න. ඒ නිසා අපිට අනිත් එක අපි දන්නවා මේ අපි හුඟ දෙනෙක් ඉගෙනගෙන තියෙන දෙයක් මේ සංඛ්‍යාත ව්‍යාප්තිය කියන දේ. ඒ නිසා ලොකු ගණනය කිරීමක් නෙමෙයි. සරල අපි සංඛ්‍යානේදී ඉගෙනගෙන තියෙන සරල දෙයක්. ඒක අපිට මේ තුලට ගලපන්න වීම නිසා මේක නිර්මාණය කිරීම පහසුයි කියන එක පිළිගත්ත સિદ્ધාන්තයක්. සරල ක්‍රමයක් මගින් ඉදිරිපත් කරන ලබන සිතියමක් නිසා මාර ඉස්සෙල්ලත් කිව්වාගේ තේරුම් ගන්න පහසුයි. ඕන කෙනෙකුට තේරෙනවා. අනිත් එක අපි දකිනවා බොහෝමයක් ප්‍රායෝගික කටයුතු වලදී ප්‍රායෝගික දෛනික කටයුතු වලදී මෙවැනි සිතියම් අපිට පේන්න තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වාගේ මැතිවරණ සිතියම් ඒ වගේම අපිට පේනවා සමහර වෙලාවට ඔය එක එක පළාත්වල නැත්නම් එක එක රටවල් වල රැකියා වියුක්තිය නිරූපණය කරන්නත් මෙවැනි සිතියම් අපේ අන්තර්ජාලය හරහා බොහොමයක් මුණ ගැහෙනවා. ඒ නිසා මේ කෙනෙකුට තමන්ගේ අදහස තමන්ගේ කරුණ අපි හැමතිස්සෙම කියන කරුණක් නෙමේ a map is worth than 1000 words කියලා. සිතියමක් වචන 1000කට වඩා වටිනවලු. වචන 1000කින් කියන්න පුළුවන් දේ එක සිතියමකින් කියන්න පුළුවන්ලු. ඒ නිසා අපිට පේනවා මේ සිතියමක් තව කෙනෙකුට හොඳට අදහස කියන්න යන දේ ඉතා හොඳින් අර වචන ටික අරක විස්තර කරා නම් මෙන්න මේ පළාතේ ජනගණත්වය අඩුයි මේ පළාතේ ජනගණත්වය වැඩි කියලා මේක තේරුම් ගන්න අපහසුයි. හැබැයි මේක එහෙම නෙමෙයි. මේක විෂුවලයිස් කරන නිසා ඉතා පහසුවෙන් අපිට තවත් කෙනෙකුට අපිට කියන්න අවශ්‍ය දේ ඉතා හොඳින් කියන්න පුළුවන්. ඒ වගේම මේ පාදක දත්ත ප්‍රමාණාත්මක වශයෙන් විවරණය කළ හැකි පරිදි පැහැදිලිව ඉදිරිපත් කළ හැකිය. මා සමවිතම කියන්නේ විශේෂයෙන්ම මේ නවීන සිතියම් විද්‍යාත්මක ශිල්ප ක්‍රම වල තියෙන තාක්ෂණය යටතේ අපි මේ රේඛාංකිත සිතියමක් නිර්මාණය කරාට පසුව අපිට ඕන නම් මේ GIS වල ඔබ දන්න තරමින් GIS වල
ඒ වටිනාකමත් ඒ මත ලියා දක්වන්න පුළුවන්. ඒ පහසුකමක් තිබෙනවා. ඒ නිසා කෙනෙකුට අර චිත්‍රය දිහා බලලා නැත්නම් අර සිතියම දිහා බලලා ඒක තේරුම් ගත්තාට අමතරව සැබෑ වටිනාකමත් හොයාගන්න අවශ්‍ය නම් ඒ පහසුකමත් මේක යටතේ ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අර විෂුවලයිස් කරන දේට අමතරව ස්ටැටිස්ටික්ස් සංඛ්‍යාත් අපිට ප්‍රොඩියුස් කරන්න පුළුවන් එක සිතීම මතම. ඒ නිසා කෙනෙකුට රියල් ඩේටා නැත්නම් සැබෑ දත්ත වගේම අර වගේ චිත්‍රයත් මවන්න පුළුවන්. ඒ නිසා මේකේ තියෙන තවත් එක්තරා අවශ්‍යතාවයක් තමයි අර පාදක දත්ත සිතියම් මතම නිරූපණය කරන්න පුළුවන් වීම. ඒ වගේම මේ සිතියම් ක්‍රමයේ තියෙන තවත් එක්තරා වාසියක් තමයි වැදගත්ම වාසියක් තමයි මේ කාලානුරූපව සිද්ධ වන්නා වෙනස. සිතියම් දෙකක් එක ළඟ නිර්මාණය දෙකක් හෝ කීපයක් නිර්මාණය කිරීමෙන් දකින්නට පුළුවන්. අපිට පුළුවන් නම් 1900 2000 සහ 2020 අවස්ථා දෙකේ ජන ගණත්ව සිතියම් දෙකක් නිර්මාණය කරන්න. අපිට පුළුවන් මේ කාලානුරූපව සිද්ධ වන්නා වෙනස ඉතාමත් හොඳින් මේ අපේ රේඛාංකිත සිතියම් මගින් නිරූපණය කරන්න. අය බලමු මේක තුල තියෙන අවාසිත් මොනවද? හැම සිද්ධියකම වාසි මෙන්ම අවාසිත් තිබෙනවා. සෑම සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්පයකම වාසි වගේම අවාසිත් තිබෙනවා. කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේක පාවිච්චි කරන්න බෑ සන්තතික දත්ත සඳහා කියලා. දශම සංඛ්‍යා තියෙන සංඛ්‍යා සඳහා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි වෙනස් වීමක් කරන්න අවශ්‍යයි. ඒ නිසා සමහර වෙලාවට මේකේ යෝග්‍ය බව තරමක් හීන වෙනවා. ඔබට තිබෙන්නේ සන්තති කන්ටිනියස් ඩේටා නම්. හැබැයි ඒක හදලා අරගෙන නැවත සකස් කරලා ගත්තොත් පොඩි සකස් කිරීමක් කළොත් මේ සිතියම් විද්‍යාත්මක ක්‍රමයට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මෙහි තියෙන ටිකක් අපහසු නැත්නම් ලොකුම දුර්වලතාවය තමයි අර දිස්ත්‍රික්ක අතරේ එකවරටම ලොකු වෙනසක් වෙනවා වගේ සමහර වෙලාවට පේනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි සැලකුවොත් ගම්පහ කොළඹ සහ ගම්පහ අර කොළඹ දිස්ත්‍රික්කයේ ඉඳලා ගම්පහ දිස්ත්‍රික්කයට යනකොට වර්ණය වෙනස් වෙනවා. වර්ණය වෙනස් වෙනවා විතරක් නෙමෙයි වටිනාකම සැබෑ වටිනාකම පන්ති ප්‍රාන්තර දිහා බැලුවොත් වටිනාකමේ ලොකු වෙනසක් තිබෙනවා. කැලණි ගඟ පැන්න ගමන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉඳලා ගම්පහ දිස්ත්‍රික්කයට ජනගණත්වය වේගෙන් අඩු වෙනවා. ඒක යථාර්ථය නෙමෙයි. හැබැයි මේ සිතියම් විද්‍යාත්මක ශිල්ප ක්‍රමයෙන් පෙන්න අඩුවීමක් තියෙනව නැත්තේ නෑ. නමුත් මේ සිතියම් විද්‍යාත්මක ශිල්ප ක්‍රමයෙන් පෙන්නන්නේ ඒක ලොකු අඩුවීමක් වගේ. අනෙක් පැත්තට බලන්න මේ සිතියම් විද්‍යාත්මක ශිල්ප ක්‍රමයේ අර පන්ති සංඛ්‍යාව තීරණය කිරීමේදී යොදාගත්තේ අපි පන්ති පහකට බෙදුවේ. පාවිච්චි කරේ පන්ති සීමා ඒකාකාරී පන්ති සීමා. මේකට අපි කියනවා equal interval method කියලා. මේ ක්‍රමය ලංකාවේ ජනගණත්වයට ගැලපෙන්නේ නැහැ. equal interval class limits ලංකාවේ ජනගණත්වය නිරූපණය කරන්න බෑ. අපි යොදා ගන්නා වර්ගීකරණය නැත්නම් frequency distribution එක හදන්න යොදා ගන්න ක්‍රමවේදය මෙහි අවාසියක් බවට පත් වෙන සමහර වෙලාවට අර දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 22ක්ම එක කාණ්ඩයට ගියේ. කොළඹ ගම්පහ සහ කළුතර හැරුණාම ඉතින් එක වර්ණයක් ඔක්කොම සේයා වුණා. ඇයි ඒකට හේතුව තමයි අන්න අර පන්ති පහ හඳුනා ගැනීමේ පන්ති සීමා හඳුනා ගැනීමේදී යොදාගත් දොස් සහිත බව. ඔකට පාවිච්චි කරන්න ඕනේ ඊට වඩා සංකීර්ණ ගණිතමය ක්‍රමවේදයක් පන්ති ප්‍රාන්තර හඳුනා ගැනීම. ඒ නිසා පේනවා මේ ක්‍රමය දියුණු කරන්න පුළුවන්. මේ ක්‍රමය දියුණු කරන්න පුළුවන් එකක්. මේ දියුණු කරන්න අපිට ගණිතයේ සංඛ්‍යානය දැන ගන්න අවශ්‍යයි. ඒ වගේම පළාත් මායිම් දිස්ත්‍රික්ක මායිම් අපිට මූලික කරගත්ත ක්ෂේත්‍රීය ව්‍යාප්තිය පෙන්වීම සඳහා එමගින් සැලකිය යුතු උපකාරයක් සමහර වෙලාවට නොලැබෙනවලු. මේක කියන්නේ මේකෙන් අදහස් කරන්නේ අපි ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළේ ජනගණත්වයේ වෙනස්කම් තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළේ සමහර ප්‍රදේශවල ඔය හිතනවාට වඩා ඝනත්වය වැඩි. තවත් සමහර ප්‍රදේශවල හිතනවාට වඩා ඝනත්වය අඩුයි. මෙන්න මේ වේරියේෂන් මේ අඩු වැඩි වීම අර එක පරිපාලන ඒකකයක් ගත්තොත් මේ සිතියම් ක්‍රමවේදය මගින් නිරූපණය කරන්නේ නැහැ. මොකද ඒ එක පරිපාලන ඒකකයක් දිස්ත්‍රික්කයක් සලකලා තියෙන්නේ එක පරිපාලන සීමාවක් වශයෙන්. එනේ සමහර වෙලාවට අන්නේ දෝෂයත් මේ සිතියම් විද්‍යාත්මක ශිල්ප ක්‍රමේ අඩංගු වෙනවා. ඒ වගේම පරිපාලන මායිම් තුළ ඇති විෂමතාවයන් නිසා ඒ අතර පැහැදිලි සංසන්දනයක් හෝ සම්බන්ධතාවයක් ගොඩනැගීම අපහසු වෙනවලු. අපහසු වෙන අපිට දක්නට පුළුවන්. කොහොමවත් මම කැමති අවධානය යොමු කරන්න සමරේඛා වලට. සමරේඛා ගත්තොත් මේක නැවතත් වාසි තිබෙනවා අවාසි තිබෙනවා. අපි වාසි දිහා බැලුවොත් සන්තතික දත්ත පැහැදිලිව නිරූපණය කරන්න හැකි වෙනවා. ඔබ දන්නවද දශම සංඛ්‍යා සහිත අවස්ථාවල වර්ෂාපතනේ මම කිව්වට මේක කන්ටිනියස් වශයෙන් සලකන්නේ නැහැ කියලා දශම සංඛ්‍යා තියෙනවා.
ඒ නිසා දශම සංඛ්‍යා තියෙන වශයෙන් තියෙන කන්ටිනියස් data වලට මේක වඩාත් යෝග්‍යයි. ඒ වගේම අපිට මායිම අවශ්‍ය නැහැ. පරිපාලන මායිම අවශ්‍ය නැහැ. ස්වභාවික මායිම අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මොනවද? දත්ත වර්ග දෙකයි. අපිට පිහිටීම අවශ්‍යයි. එම් පිහිටීම ලබන්නා වූ එම ස්ථානයේ ලබන්නා වූ වර්ෂාපතනය අවශ්‍යයි. එhmenan අපිට පිහිටීම දන්නවා නම් ඒ ස්ථානයේ ලබන වර්ෂාපතනය දන්නවා නම් අපිට පුළුවන් ඒ ස්ථානයේ ආශ්‍රයෙන් අපි සමරේඛා අඳින්න. සමහර වෙලාවට විශාල දත්ත පද්ධති තියෙනකොට මේ දත්ත මේ ක්‍රමවේදය හුඟක් කාර්යක්ෂමයි. වඩාත් නිවැරදි චිත්‍රයක් මවන්න නම් අපිට සුළු දත්ත ප්‍රමාණයකින් බෑ. අපිට විශාල දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මම එකෙන් අදහස් කරේ අපිට තියෙන්නේ දත්ත සීමිත දත්ත ප්‍රමාණයක් නම් අපි අඳින සමරේඛා සමහරට ඇස්තමේන්තුවක් නිසා දොස් සහිත වෙන්න පුළුවන්. අපි වඩාත් නිවැරදි වේ ඇස්තමේන්තු කරන්න නම් අපි සලකා බලනවා පිහිටීම් සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. ඒ වගේම අපිට මේකේ තියෙන තවත් එක්තරා වාසියයි ක්ෂේත්‍රීය රටාව හොඳට විෂුවලයිස් කරන අවකාශීය රටාව, ක්ෂේත්‍රීය රටාව, පැතිරීමේ රටාව. අපි වර්ෂාපතනය ගත්තොත් වර්ෂාපතනය කොහොමද පැතිරිලා තියෙන්නේ ලංකාව වටා ලංකාව තුල කියන එක අපිට මේ තුලින් ඉතා හොඳින් නිරූපණය වෙනවා. අවාසිත තිබෙනවා. මේ ක්‍රමෙත් අවාසිත තිබෙනවා. විවික්ත දත්ත නිරූපණය කරන්න ඉන්න එච්චර හොඳ නැහැ. ඒ කියන්නේ දශම සංඛ්‍යා නැති නැත්නම් discrete data නිරූපණය කරන්න මේක එච්චර හොඳ නැහැ. සංඛ්‍යා countable data count කරලා ගන්න දත්ත නිරූපණය කිරීමට මේකේ තරම් යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අර රේඛාවක් ඇඳහම ඒ රේඛාවෙන් වම් පස එක වටනාකමකුත් දකුණු පස එක වටනාකමකුත් තියෙන එක යථාර්ථය නෙමෙයි. යථාර්ථය නෙමෙයි. මේක මීට වඩා වෙනස්. ඒ නිසා අපිට මේ රේඛාවක් ඇඳලා වම් පස වටනාකම නැත්නම් ලබන වර්ෂාපතනය අඩුයි දකුණු පසට ලැබෙන වර්ෂාපතනය වැඩි කියලා කියන්න අපහසුයි. මොකද ඒව අතරේ අපි සලකා බැලුවොත් වර්ෂාපතනය ක්‍රමික වෙනස් වීමක් තමයි තිබෙන්නේ. අන්න එවැනි ක්‍රමික වෙනස් වීම පිළිබඳව අපිට මේ තුලින් නිරූපණය කරන්න නැති වෙන්න පුළුවන්. මම ඉස්සෙල්ලත් කිව්වා දත්ත වැඩි වෙනකොට නිර්වදිතාව වැඩි. අපි වඩාත් වැඩි ඔබ්සර්වේෂන් පොයින්ට්ස් නිරීක්ෂණ ඒකක සංඛ්‍යාවක් පාවිච්චි කරලා අපි සිතියම නිර්මාණය කරනවා නම් ඒ තුල අපිට ලැබෙනා වූ සිතියම වඩාත් නිවැරදි චිත්‍රයක් මවනවා. ඒ වගේම නිර්මාණය කිරීමට වැඩි කාලයක් ඕනේ. ඔබ දැක්කා ගණනය කිරීම ටිකක් වැඩි. ඇස්තමේන්තු කිරීම ටිකක් වැඩි. ඒ නිසා මේ තුල නිර්මාණය සඳහා ගණනය කිරීම සඳහා තරමක් වැඩි කාලයක් වැය කරන්න වෙන බවයි අපිට පේන්නේ. ඒ අනුව ඔබට පේනවා මේ සිත්යම් විද්‍යාත්මක ශිල්ප ක්‍රම දෙකේම වාසි වගේම අවාසි තිබෙනවා. මේ වාසි අවාසි කොහොම වුණත් ඔබට ලැබෙන දත්ත අනුව ඔබ තීරණය කරන්න ඕන ඔබ යන්නේ මොන සිත්යම් විද්‍යාත්මක ශිල්ප ක්‍රමය මගින් නිරූපණය කරන්නද කියලා. ඔබ රේඛාංකිත සිත්යම් වලට යනවා නම් ඒකට වඩාත් යෝග්‍ය දත්ත ඔබ පාවිච්චි කළ යුතුයි. ඔබ සමරේඛා සිත්යම් වලට යනවා නම් ඒකට වඩාත් යෝග්‍ය දත්ත පාවිච්චි කළ යුතුයි. ඒ නිසා ඔබට පේනවා මේ සිත්යම් විද්‍යාත්මක ශිල්ප ක්‍රම දෙකම ඔබ ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කළ යුතු. ඉතාමත්ම වටිනා ප්‍රායෝගික ඔබ දැක්කා ඉතා ප්‍රායෝගිකව මේ භාවිතා වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබට මේ කරුණ නැත්නම් මේ සිත්යම් විද්‍යාත්මක නැත්නම් මේ සිත්යම් ක්‍රම දෙකම නිර්මාණය කරන ආකාරය දත්ත මොන වගේ දත්තද පාවිච්චි කරන්න ඕන කියන එක ඒවැය තියෙන වාසි අවාසි මේ සාකච්ඡාව තුලින් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම යහපත් දවසක් උදා වේවා. ආයුබෝවන්.